නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණයමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් පින්වතුනි, පින්වත් කේ.ඩී.ඒ. සමරවීර මහත්මයා, ගයත්‍රී චතුමිනී වීරසිංහ මහත්මිය, ප්‍රියන්ත සමරවීර මහත්මයා, අරුණි එගොඩවිතාන සහ ඉමෙත් භාග්‍ය පුතුණුවන් යන මේ පින්වතුන්ලාගේ දායකත්වයෙන් අනුග්‍රහයෙන් අදත් ඔබට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය මේ ධම්මෝසද සද්ධර්ම දේශනාවෙන් අහන්ට ලැබෙනවා. පින්වතුනි, බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙනවා කියන එක කිච්චෝ බුද්ධානං උප්පාදෝ, ඉතාම කලාතුරකින් සිද්ධ වෙන එකක්. ඒ කලාතුරකින් බුදු කෙනෙක් පහළවීමේ අසිරිය ගැන බුද්ධ දේශනාවෙම මෙහෙම සඳහන් වෙනවා. ඒක පුද්ගලස්ස භික්කවේ පාතු භාවා. මහණෙනි, එකම එක පුද්ගලයෙකුගේ පහළවීම මහතෝ චක්කුස්ස පාතු භාවෝ හෝන්ති. ලෝකයේම දකින මහත් වූ ඇසක පහළවීමයි. මහතෝ ආලෝකස්ස පාතු භාවෝ හෝති. ලෝකයේම එළිය කරන මහත් වූ ආලෝකයක පහළවීමයි. මහතෝ ඕභාසස්ස පාතු භාවෝ හෝති. මහත් වූ ප්‍රභාස්වර භාවයක පහළවීමයි. චන්නං අනුත්තරියානම් පාතු භාවෝ හෝති. ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන අනුත්තරීය ධර්ම 6ක පහළවීමයි. කතමෝ ඒක පුද්ගලස්ස. ඒ කවරනම් එකම එක පුද්ගලයෙකුගේ පහළවීමෙන්ද? තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම කියලා කියන්නේ මේ ලෝකේ මුළු මහත් ලෝකේම සත්‍ය දැකිය හැකි මහත් වූ ඇසක පහළවීමයි. ලෝකේ වෙලාගෙන තියෙන අවිද්‍යා ඝන අන්ධකාරයේ දුරු කරවන මහා ආලෝකයේ පහළවීම බුදුරජුන්ගේ පහළවීමයි. ඊළඟට මේ ලෝක සත්‍යය තුළ ප්‍රඥා ප්‍රභාව ඇති කිරීම පිණිස මහත් වූ ප්‍රභාස්වර භාවයේ පහළවීම බුදුරජාණන් වහන්සේගේ පහළවීමයි. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවීම නිසා ලෝකයට දස්සනානුත්තරීය දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන බුද්ධ රත්නය සහ සංඝ රත්නය ලැබේ. අසන දෙයින් ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන උතුම් ශ්‍රී සද්ධර්මය ලැබේ. ඉගෙන ගන්න දේවල් නිසා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන සත්‍ය වූ ධර්මය ලැබේ. සිහි කළ පමණකින් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය උතුම් නිවන් මඟ ලැබේ. ඊළඟට සේවා කටයුතු කිරීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන සේවා කටයුතු කිරීම නිසා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන උතුම් බුද්ධ රත්නයත් සංඝ රත්නයත් ලැබේ. බුදුරජුන්ට සේවා කටයුතු අපොස්පස්ථාන කිරීම
සංගරුවන්ට රැපස්පස්ථාන කිරීම මේ ලෝක සත්වයේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවයි. ඒ වගේම මේ ලෝකේ ලබන දේවල් අතර අග්‍ර වූ ශ්‍රද්ධාලාභයේ ලැබීම පිණිස බුදුරුවන, දහම්රුවන, සංගරුවන යන ත්‍රිවිධ රත්නයෝම පහළ වූයේ වෙයි. ඒ බුදු කෙනෙක් පහළ වුණාම ඒ භාග්‍යතුන් වහන්සේ නිසා මේ සියල්ල ලැබෙන්නේ ආශ්චර්යවත් සම්බුදු නුවණ නිසා. ඒ බුදු නුවණ ගැන දේශනාවේ තිබෙනවා ඊටාම් මනහර ගාතාවක්. සමෝ සමෝහි විසමේහි ලෝකේ තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ අනුපාදියානු ඉදවා හුරංවා තථාගතු අරහති පූරලාසං. බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වෙනවා සමෝ සමෝහි විසමේහි ලෝකේ. ඒ බුදුරජාණන් වහන්සේලා සමාන වෙන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමකටම පමණයි. මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සමාන වෙන්නේ නැහැ. තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ. තථාගතයන් වහන්සේට තියෙන ප්‍රඥාව අනන්තයි. කෙලවරක් කරන්න බෑ. මෙලොවේ නොබැඳුණු පරලොවේ නොබැඳුණු සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණ ඒ බුදුරජාණන් වහන්සේව යමෙක් පුදනවා නම් ඒ පුදන කෙනාට බොහෝ පින් රැස් වෙනවා කියලා තමයි මේ ගාථාවේ තේරුම. එතකොට බුදු කෙනෙකුට තියෙනවා පින්වතුනි අනන්ත ප්‍රඥාවක්. ඒ අනන්ත ප්‍රඥාවෙන් ඒ තියුණු ප්‍රඥාවෙන් තමයි මේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළේ. ඒ තියුණු ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත දේ තථාගතයන් වහන්සේ තුල තිබෙන තියුණු ප්‍රඥාව නිසාම අනිත් අයටත් අවබෝධ කරගන්න පුළුවන් විදිහට උන්වහන්සේ දේශනා කළා. දැන් බලන්න ඒක අවස්ථාවක මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. නාගසේන මහරහතන් වහන්සේට මෙහෙම කිව්වා. ස්වාමීනි නාගසේනයන් වහන්සේ අපගේ භාග්‍යතුන් වහන්සේ දුෂ්කර දෙයක් කරන ලද්දේ නොවේද? නාගසේන මහරහතන් වහන්සේ වදාලා මහරජය භාග්‍යතුන් වහන්සේ විසින් දුෂ්කර දෙයක් කරන ලද්දේය. රජුරු අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ විසින් කරන ලද දුෂ්කර දේ කුමක්ද? නාගසේන මහරහතන් වහන්සේ වදාලා මහරජයේ භාග්‍යතුන් වහන්සේ විසින් කරන ලද දුෂ්කර දේ නම් එකට පවතින ස්වභාවයෙන් යුතු මේ අරූපී චිත්ත චෛතසික ධර්මයෝ වෙන්වෙන් වශයෙන් බෙදා දැක්වීමයි. එනම් මෙය ස්පර්ශයයි, මෙය විඳීමයි, මෙය සංඥාවයි, මෙය චේතනාවයි, මෙය සිතයි කියා එකම ආකාරයෙන් පවතින චිත්ත චෛතසිකයෝ වෙන්වෙන් වශයෙන් උන්වහන්සේ බෙදා දැක්වුවා. මේක තමයි කිව්වා කරපු දුෂ්කරම දේ. ඒ දුෂ්කර දේ කරන්න පුළුවන් වුණේ බුදුරජාණන් වහන්සේට තිබුණු අනන්ත ප්‍රඥාව, තියුණු ප්‍රඥාව නිසා. එතකොට මිලිඳු රජුරෝ කියනවා ස්වාමීනි අපට උපමාවක් වදාළ මැනව. නාගසේන මහරහතන් වහන්සේ උපමාවක් කියනවා මිලිඳු රජුරවන්ට. රජතුමනි ඒක මේ වගේ එකක්. ගංගා යමුනා අචිරවති සරබූ මහී කියන මේ පංච මහා ගංගාවන්ගේම ජලය මහා සමුද්‍රයට තමයි වැටෙන්නේ. ඒ සමුද්‍ර දියට වැටුණාට පස්සේ මේ වතුර ටික ඔක්කොම ලවණ බවට පත් වෙනවා. ඒ කියන්නේ මුහුදු දිය බවට පත් වෙනවා. එක්තරා පුරුෂයෙක් මේ මුහුදට බැහැලා මුහුදු ජලයෙන් මේ ගංගානම් නදියේ ජලයයි කියලා වතුර වෙන් කළා. මේ යමුනාවේ වතුරයි කියලා යමුනා නදියේ ජලය ටික වෙන් කළා. මේ අචිරවතී නදියේ ජලයයි කියලා අචිරවතී නදියේ වතුර වෙන් කළා. මේ සරබූ ජලයයි කියලා සරබූ නදියේ වතුර ටික වෙන් කළා. මේ මහී ජලයයි කියලා මහී ගංගාවේ වතුර ටික වෙන් කළා. මුහුදු වතුරෙන් ගංගාවල් වල වතුර වෙන් කරලා ගත්තා. මහරජය භාග්‍යතුන් වහන්සේ විසින් කරන ලද්දේ ඊටත් වඩා දුෂ්කර දෙයකි. එනම් එකට පවතින චිත්ත චෛතසික ධර්මයෝ උන්වහන්සේ වෙන්වෙන් වශයෙන් බෙදා දැක්වුවා. මේ ස්පර්ශය, මේ විඳීම, මේ හඳුනා ගැනීම, මේ චේතනාව,
මේ සිත එහෙම නැත්නම් මේ විඥානය කියලා උන්වහන්සේ බෙදා දැක්වුවා. එතකොට බලන්න මේ ගම්බීර සම්බුදු නුවණින් බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු නුවණින් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා මේ දුක් විඳින සසර ගමනක අපට යන්න සිද්ධුනේ ඇයි? දැන් බලන්න පින්වතුනි මේ දුක් විඳින සසර ගමන කියලා කිව්වහම මේ දුක කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕන. මම මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය විස්තර කරන්න පටන් ගන්නකොටම ධම්මෝසද වැඩසටහන් මාලාවේ ඔබට කිව්වා මේ දුක කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕන එකක්. දුක කියලා කිව්වේ මොකද්ද? මේ ලෝකේ උපන්න අපි හැමදෙනාම පින්වතුනි නාකි වෙලා යනවා. අපිට තියෙනවා ජරා දුක. කිසි කෙනෙක් අපි නිදහස් නැහැ. අපි හැමදෙනාම නාකි වෙලා යනවා. එතකොට නාකි වෙලා යනකොට ඕන්න අපට මේ තරුණ කාලයේ තියෙන ජව සම්පත්තිය මේ මොකුත් නෑ අපි ටික ටික කොත්පල වෙනවා. ඊළඟට මේ නාකි වීම ASCII ලෙඩ දුක් එනවා. දැන් ලෙඩ දුක් ආවම බලන්න සමහර ලාවට පණ පිටින් ඔය මේ බඩවල වල කැන්සර් හැදුනහම මේ බඩවැල් ඇතුලේ කැන්සර් හැදෙනවා. ඒ කැන්සර් එක හැදුනහම වෛද්‍යවරු කරන්නේ ඒ බඩවැලේ පිළිකා සෛල තියෙන කොටස සම්පූර්ණයෙන් කපලා අයින් කරනවා. බඩවැල කපලා අයින් කරාට පස්සේ මේ කාපුවා අසූචි වෙලා ඒ අසූචි වලට මේ අසූචි පිට වෙන තැනට යන්න විදිහක් නැහැ. ඇයි බඩවැල නැහැනේ. ඒ උදෙසා වෛද්‍යවරු කරන්නේ මේ බඩේ පැත්තකින් හිලක් හරලා එතනින් බටයක් දානවා ඇතුළට. ඒ බටේ දාලා අර බඩවැලට ඒ බටේ ජොයින් කරනවා. එතකොට ජීවිත කාලේ ඉන්න වෙනවා මේ බඩවැලින් මේ කාපු බීපු අසූචි ටික අසූචි පිට වෙන තැනින් නෙමෙයි පිට වෙන්නේ. මේ බඩේ පැත්තකින් හිලක් හරලා එතන බටේකින් අසූචි පිට වෙනවා. බලන්න මේ ජීවිතවලට සිද්ධ වෙන ඒවා. විඳවන්න වෙන ලෙඩ හැදෙනවා. ජීවත් වෙලා ඉද්දිම එකවල වලට පණුව ගහනවා. මේ ආදී දුක්ගිනි නැන්ද තියෙනවා. ඊළඟට මේ ලෝකේ ජීවත් වෙනකොට මේන් අපිත් එක්ක අපි ආදරය කරන ප්‍රිය අය ඉන්නවා. මේ ඉන්නවා මේ මැරිලා යනවා. ප්‍රිය වූ අය අහිමි වෙනවා. අපි බොහෝම අමාරුවෙන් මේ සල්ලි හම්බ කරලා ගෙවල් දොරවල් හටා ගන්නවා. එක නායයමයි එන්නේ. අපි S50 පිට බලාගෙන ඉඳී අපේ ගෙවල් දොරවල් අහිමි වෙලා යනවා. එක ගම් වතුරයි එන්නේ. අපි හම්බ කරගත්ත සේසත වහගෙන යනවා. මෙහෙම නැස්පැති වෙන්නේ නැද්ද? මේ ඔක්කොටම මැදි වෙච්ච ජීවිතයට කියනවා දුක. ඒකට මැදි වුණාම ශෝක, වැළපීම්, දුක්, දුම්නස්, සුසුම් හෙලීම් මේවා විඳව ගත කරනවා අපි ජීවිතේ. ඒකට කියනවා දුක. බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි මෙහෙම දුකක්? ඕන මතක් කරගන්න. දැන් මේ පටිච්ච සමුප්පාදේ අපි කාලයක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත ටික ඔබ දැන් මතක් කරගන්න මේ මතක් කරන වැඩපිළිවෙල මේ පටිච්චසමුපාද වැඩපිළිවෙල අපි මතක් කරනකොට අද අලුතෙන් වුණත් අහන කෙනෙකුට මේක තේරුම් ගන්නත් පුළුවන්. මේ ජරා මරණ දුක අපට ලැබුණේ ඇයි? ඉපදීම නිසා. උපන්නානං අණ්ඩජව හෝ බිත්තරයක් ඇතුලෙන් උපන්නත් අම්මා කෙනෙකුගේ කුසකින් උපන්නත් සංසේදජ තෙත් පරිසරයක උපන්නත් ওই කාරණා තුනින්ම බැහැරව ඕපපාතික උපන්නත් ජරා මරණ ලැබෙනවා. එහෙනම් ජරා මරණ දුක මොකක් නිසාද? ඉපදීම නිසා. ඉපදුනේ කුමක් නිසාද? ඉපදුනේ භවය නිසා. භවය කියලා කිව්වේ විපාක පිණිස කර්ම සකස් වුණා. ඒ කිව්වේ මොකද්ද? කර්මය කියන කුඹුර තියෙනවා. ඒ කර්මය නම් වූ කුඹුරේ විඥානය කියන බීජය පැලවෙනවා. තෘෂ්ණාව කියන වතුරෙන් පෝෂණය වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලිය සිද්ධ වුණා. ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනකොට කාම භවය, රූප භවය, අරූප භවය කියන මේ භවය හට ගන්නවා. මේ භවය හේතුවෙන් උපදිනවා. එහෙමනම් භවය ඇති වුණේ කුමක් නිසාද? ඒ කිව්වේ කර්මයේ කුඹරක් බවට පත් වෙලා විඥානයේ බීජේ බවට පත් වෙලා තණ්හාව කියන වතුරෙන් පෝෂණය වෙන දේ බවට පත්ුනේ කුමක් නිසාද? උපාදාන නිසා. උපාදානය කියලා කිව්වේ ග්‍රහණය වීම. ග්‍රහණය වෙන්නේ මොනවටද පින්වතුනි? කාමයට ග්‍රහණය වෙනවා කාම උපාදාන. දෘෂ්ටි වලට ග්‍රහණය වෙනවා ditthi උපාදාන. මම මගේ කියන හැඟීමට ග්‍රහණය වෙනවා අත්වාද උපාදාන.
සීල ව්‍රතවලට ග්‍රහණය වෙනවා සීලබ්බත උපාදාන. එහෙමනම් මේ උපාදානය හටගත්තේ මොකෝ? උපාදානය හටගන්නට පසුබිම් මොකද්ද? හේතුව මොකද්ද? තණ්හාව. ආස්වාදනීය අරමුණට ඇලී යාම. එහෙම තණ්හා තියෙනවා ආකාර 6කට. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පහස තණ්හා, අරමුණු තණ්හා කියන මේ තණ්හාව. මේ තණ්හාව නිසා තමයි ග්‍රහණය වුනේ. එහෙමනම් තණ්හාව හටගත්තේ කුමක් නිසාද? විඳීම නිසා. විඳීම කුමක් නිසාද? විඳීම ඇති වුනේ කාරණා තුනක එකතු වීම ස්පර්ශය නිසා. ස්පර්ශයේ ආකාර 6යි. ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය කියන මේ ස්පර්ශය නිසා තමයි විඳීම හටගත්තේ. එහෙනම් ස්පර්ශය හටගත්තේ කුමක් නිසාද? ස්පර්ශය ඇති වුනේ නාම රූප ආයතන 6 නිසා. ස්පර්ශය හටගත්තේ ඇස කියලා ආයතනයක් තිබ්බ නිසා. කන, නාසය, දිවකය, මනස කියලා ආයතන 6ක් තිබ්බ නිසා ස්පර්ශය ඇති වුණා. එහෙමනම් මේ ආයතන 6 හටගත්තේ කුමක් නිසාද? ආයතන 6 හටගත්තේ නාම රූප නිසා. ඔන්න අපි නාම රූප ගැනත් ඉගෙන ගත්තා. නාම රූප හටගත්තේ කුමක් නිසාද පින්වතුනි? නාම රූප හටගත්තේ විඥානය නිසා. අපි ගිය වතාවේ වැඩසටහනේදී ඔය නාම රූප විඥාන ක්‍රියාවලිය පැහැදිලි කරගත්තා. මේ නාම රූප විඥාන අතර තියෙන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් කියලා අපි පැහැදිලි කරගත්තා. ඒකට අපි යොදාගත්තේ මොන දේශනාවද? අපට මේ දේශනාව විස්තර කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නල කලාප සූත්‍රය. නල කලාප සූත්‍රය කියලා කියන්නේ බටමිටි ගැන දේශනා කරපු දේශනාව. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ නාම රූප විඥාන ගැන වදාලා හරියට බටමිටි දෙකක් වගේ. බටමිටි දෙකක් එකකට එකක් හේතු කරලා හිටවලා තියෙනවා. ආන්නේ වගේ කිව්වා මේ නාම රූප විඥාන කියන දෙක තියෙන්නේ නාම රූපය විඥාණයට උපකාර කරනවා. විඥාණය නාම රූප වලට උපකාර කරනවා. ඒ නාම රූප විඥාන මේ අන්‍යෝන්‍ය සම්බන්ධය නිසා බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුපාදය විග්‍රහ කරනකොට පිංගුතුනි මේ පටිච්චසමුපාද ධර්මය අවබෝධ කළේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේනේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මයන් බෙදා දැක්ුවේ. දැන් අපි මේ අද දේශනාව පටන් ගන්නකොට මම විස්තර කරගත්තේ නාගසේන මහරහතන් වහන්සේ කියලා දීපු අර්ථය. මේක මේ සියුම් නුවණකින් කරන එකක්. ඒ සියුම් නුවණින් බුදුරජාණන් වහන්සේ තමයි මේ දුක සකස් වෙන වැඩපිළිවෙල දේශනා කළේ. මහා නිදාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය විස්තර කරනකොට මෙන්න මෙහෙම වදාලා. ස්පර්ශය හටගන්නේ කුමක් නිසාද? ස්පර්ශය හටගන්නේ නාම රූප නිසා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට එතන ආයතන 6 කියන එක ඉවත් කළා. කෙලින්ම ස්පර්ශය හටගන්නේ නාම රූප නිසා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතන හරි ලස්සන අර්ථයක් තියෙනවා මේ නාම රූප ක්‍රියාවලිය ගැන අපට ඉගෙන ගත යුතු. බුදුරජාණන් වහන්සේ එහි මෙන්න මෙහෙම දේශනා කළා. නාම රූප පච්චය පස්සෝති ඉතිකෝ පනේතං බුත්තං. මහණෙනි නාම රූප හේතුවෙන් ස්පර්ශය හටගන්නවා කියලා මා ඔබට කියලා දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නාම රූප නිසා ස්පර්ශය හටගන්නවා කියලා. එතකොට පින්වතුනි නාම රූප ගැන අපිට තනියෙන් කතා කරන්න පුළුවන්ද? බෑ. නාම රූප තනියෙන් තියෙන්නේ නාම රූපේ යන්තනක තියෙනවා නම් ඒකට හේතු වෙලා තියෙනවා විඥානය. එතකොට නාම රූප ක්‍රියාකාරීත්වය නිසා ස්පර්ශය හටගන්නවා කියලා කියන කාරණේ මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕනේ කියනවා. යේහි ආකාරේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි යේහි උද්දේශේහි නාම කායස්ස පඤ්ඤති හෝති. ඔන්න ඒක හොඳට අහන්න. බුදුරජාණන් වහන්සේ වදාලා යම් ආකාර වලින් යම් සටහන් වලින් යම් සලකුණු වලින් යම් විස්තර වලින් නාම කයක පැනවීමක් තියනවාද?
ඒ ආකාර ඒ සටහන් ඒ සලකුණු ඒ විස්තර නැති කල්හි රූපකයක් පිළිබඳව නාමයන්ගේ එකතුවක් දකින්න ලැබේද කියලා ඇහුවා. ඒ කිව්වේ යම් රූපයක් සටහන් වලින් පණව ගන්නවා අපි. අපි ගත්තොත් එහෙම ඒකට උදාහරණයක් විදිහට ඔන්න අපි හිතමු මේ ලී අරගෙන වඩුවෙක් හදනවා වාඩි වෙන්න පුළුවන් එකක්. දැන් මේ මං වැඩ ඉන්නේ මේකට අපි කියනවා පුටුව. එතකොට මේකට පුටුව කියලා දැම්මේ මේ රූප සටහනට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත එකට අපි මේ විදිහේ හැඩයක් මේ විදිහේ සටහනක් තියෙන එකට පුටුව කියලා අදිවචනයක් අපි යොදනවා. එතකොට මේ පුටුව වේවා වෙන කොහේ හරි පුටුවක් දැක්ක ගමන් ඔබට නිකම්ම සංඥා වෙනවා මේ පුටුව. එතකොට එහෙම පැනවීමක් මේ ලෝකෙ තිබ්බේ නැත්තම් ඒ පැනවීම තියෙන්නේ නැතිකොට අපිට මේ අඳුනගන්න හැකියාවක් නැහැ. ඒ පැනවීම තියෙන්න ඕන. ඒ පැනවීම නිසා තමයි එතන ස්පර්ශය කියන එක හටගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යේහි ලිංගේහි යේහි ආකාරේහි යේහි නිමිත්තේහි යේහි උද්දිස්සේහි රූපකායස්ස පඤ්ඤත්ති හෝති. යම් ආකාරවලින් යම් සටහන් වලින් යම් සලකුණු වලින් යම් විස්තර වලින් රූපකයට පැනවීමක් ඇද්ද? ඒ ආකාර වලින් ඒ සටහන් වලින් ඒ සනකුණු වලින් ඒ විස්තර නැති කල්හි නාමකය පිළිබඳව රූපයන්ගේ හැකීමෙන් එක්වීමක් පැනවේවිද? එතකොට රූපය මේ රූපයට පැනවීම තියෙන්න ඕන කියනවා. දැන් අපි ගත්තොත් එහෙම අපි සත්තුන්ට නොයේක් නම් දාලා තියෙනවානේ. එතකොට මේක මෙහෙම පින්වතුන් තේරුම් ගන්නට. සත්තුන්ට නොයේක් නම් දාලා තියෙන නිසා දැන් අපි බල්ලෝ කිව්වොත් අපි දන්නවා මේ දැන් ලංකාවේ ජීවත් වෙන සිංහල කතා කරන අපි දන්නවා බල්ලෙක්ව දැක්කොත් මේ බල්ලා කියලා. ඊළඟට අපිට කවුරු හරි කිව්වොත් එහෙම බල්ලෙක් කියලා අපිට බල්ලා කියන සටහන මේ වෙනවා. බල්ලා කියන්නේ මෙහෙම එකෙක් කියලා. හැබැයි මේ බල්ලා කියලා අපිට මැවෙන්නේ අපි කොහෙන් හරි දැකපු බල්ලෙක් නෙමෙයිද? අපි දැකලා අපිට හිත ගිය බල්ලෙක් තමයි අපිට බල්ලා කියපු ගමන් මැවෙන්නේ. ඒ සටහන අපි අරගෙන තියෙන විදිය කියන්නේ බල්ලා කිව්ව ගමන් අපිට දැනෙන විදිහ, අපි විඳින විදිහ, අපි හඳුනගන්න විදිහ අපි කලින් අරන් තියෙනවා. ඒක තමයි අපිට මතක් වෙන්නේ. ඊළඟට බල්ලෙක් දැක්ක ගමන් ඒ සටහන් වලට අනුරූපව අපි මේ දැනගන්නවා මේ බල්ලා. දැන් සමහරවිට බල්ලෙක් කිව්වම කකුල් ටික උසට තියෙන්න ඕන. අපි සමහරවිට දකිනවා මේ කකුල් කොට බල්ලෝ. එතකොට අපි කියනවා අර බල්ලා හරි වෙනස්. එකයි කකුල් කොටයි. එතකොට අපි ගත්ත සටහනට ඒ පේන එක වෙනස්. එතකොට මේ ලෝකේ මෙහෙම පැනවීමක් තිබ්බේ නැත්තම් මේ එකකට එකක් හැපෙන්නේ නැහැ කියනවා. ඒ කියලා කිව්වේ රූපකායේ අදිවචන සම්පස්සයක් තියෙන්න ඕන කියනවා. නාමකායේ පටිඝ සම්පස්සයක් තියෙන්න ඕන කියනවා. එසේ තිබෙන කල්හි තමයි කියනවා මේ ලෝක ව්‍යවහාරය තුල අපට පහසුවෙන් හඳුනා ගන්නට හැකියාවක් ලැබෙන්නේ. අන්න ඒ නිසා තමයි කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය හට ගන්නවා කියලා. නාම රූපේ තිබුණොත් ඒ නාම රූප ක්‍රියාකාරීත්වය නිසා ස්පර්ශය හටගන්නේ ওই විදිහට. ඒක අපිට තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔන්න දැන් බලන්න මේ ලෝකේ සම්මුති ස්වභාවය සම්පූර්ණයෙන්ම සකස් වෙන්නේ මේ නාම රූප ක්‍රියාවලට යනුව. මේ සම්මුතිය තුළ අපි ජීවත් වෙන්නේ පින්වතුනි නාම රූප ක්‍රියාවලියක් තියෙන නිසා. දැන් අපි ගත්තොත් චූටි ළමයෙක් විදිහට අපි ඉපදිලා අපි මොකුත් දන්නේ නැහැ මේ ලෝකේ. ඕන අපි ඔය යවනවා ඉගෙන ගන්න කියලා මොන්ටිසෝරි. ඒ මොන්ටිසෝරි ගියාට පස්සේ අපි මොකුත් නොදන්නා අපට ගුරුවරු උගන්වනවා. ඕන අපිට මොන්ටිසෝරි යන කාලේ අපිට දෙනවනේ
චිත්‍ර අඳින්න. චිත්‍ර අඳින්න දීලා අපිට මේ පාට කරපු නැති චිත්‍රයක් අපිට දීලා කියනවා මේකේ අහවල් තැන අහවල් පාටින් පාට කරන්න. අහවල් තැන අහවල් පාටින් පාට කරන්න. ඒ පාට කරන චිත්‍රය අපි හිතමු ඉන්නේ හාවෙක්. අපි ඒකේ ලියලා තියෙන උඩින් මේ හාවාව මේ පාට වලින් පාට කරන්න. එතකොට ඒ සටහන අපි ඔළුවට ගන්නවා මේ හාවා. එතකොට හාවා නම් මේ පාට. තනකොළ ටික නම් මේ පාට. අහස නම් මේ පාට. ඒ ඔක්කොම ටික පින්වතුනි අපි ගන්නෙ නැද්ද? එතකොට අහස කිව්වොත් අපි අහසේ පාට මෙයයි කියලා අපි පුංචි කාලේ ඉඳලා මේවා අපි අරගන්නේ. එතකොට ඔන්න අපි පාට කරන්න කිව්වට පස්සේ අපිට තියෙනවා චූටි පැස්ටල් පෙට්ටියක්. අපි මේ පැස්ටල් පෙට්ටිය අරිනවා. පැස්ටල් පෙට්ටිය ඇරියට පස්සේ ඒ පැස්ටල් පෙට්ටියේ එක එක පාට කූඩු තියෙනවා. එතකොට චූටි කාලේ අපි මුකුත් මේ පාටවල දන්නේ නැහැ. හැබැයි ගුරුවරු දෙමව්පියෝ අපට කියලා දෙනවා මේ තමයි පුතේ රතු පාට. මේ තමයි නිල් පාට. මේ පාටට තමයි කියන්නේ කොළ පාට. මේක දම් පාට. අපට මේවා මුලින් කියලා දුන්නේ නැද්ද? ඒවා කියා දීපු නිසා නේද පස්සේ අපි ටිකක් ලොකු මහත් වෙනකොට ඒ ව්‍යවහාරයට අපි හුරු වෙලා. අපි එතකොට නිකන් අපි අලුතින් මොනවා හරි දෙයක් දැක්කුත් එහෙම අපි කියනවා අරක දම් පාටට හුරුයි. ඒක නිකන් දම් පාට වගේ. ඒ අපි හඳුනගත්ත දේවල් වලින් නෙවෙයි අපි ඒක කතා කරන්නේ. ඒකෙන්මයි පින්වතුනි කෙලෙස් ඔක්කොම ටික හැදෙන්නේ මේන්න මේකත් එක්ක. සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපිට ජීවත් වෙන්න තියෙන්නේ මේ ක්‍රමේ නිසා තමයි. ඒ වගේමයි කෙලෙස් ඔක්කොම හැදෙන්නේ මේ විදිහට. දැන් ඔන්න අපි හිතමු මේ පැස්ටල් පෙට්ටිය අරිනකොට අපිට කියලා තියෙනවා රතු පාටින් පාට කරන්න කියලා එකක් චූටි කාලේ. ඔන්න පැස්ටල් පෙට්ටිය අරිනකොට ඒකේ රතු පාට නැහැ. එතකොට අපි ඒකත් හඳුනගන්නේ නැද්ද? අපි කෑ ගහලා කියනවා ටීචර් මගේ රතු පාට පැස්ටල් එක නැහැ කියනවා. එතකොට ඒක අපි ඒකත් හඳුනගත්තා. එය එතන නැත කියලා. මේ ඔක්කොම තියෙන්නේ නාමකායි මේ නාමකායේ පටික සම්පස්සයත් රූපකායේ අදිවචන සම්පස්සයත් කියන දෙක නිසා කියනවා. දැන් ලොකු නාමත් පින්වතුනි මේකම නෙවෙයිද වෙන්නේ මේ ජීවිතේ. ওই විදිහට ඔය පැනවීම එක්කනේ අපි අපේ ජීවිතේ ගත කරන්නේ. ඕන දැන් මෙහෙම තේරුම් ගන්නට මේ තුල කොහොමද කෙලෙස් හැදෙන්නේ කියලා. ඔන්න එකම පවුලේ ඉන්නවා අයියයි මල්ලි. තාත්තලා වයෝවෘද්ධ වෙලා මරණාසන්න වුණාම අයියටයි මල්ලිටයි එකම ඉඩම දෙකට බෙදලා ලියලා දෙනවා. එතකොට ඔන්න ඉඩම ලියලා දෙද්දී අපි හිතමු මෙහෙම වුණා කියලා. ඉඩම ලියලා දෙනකොට සීමාවන්නේ ලකුණු කරන්නේ. ඒ සීමාව ලකුණු කරගත්තට පස්සේ අපි දන්නවා දැන් මේ තමයි අපේ සීමාව කියලා. අපි හිතමු මේ සීමාවට අනුව මල්ලිට තමයි අයිති උනේ සියඹලා ගහ. මල්ලිගේ පැත්තට සියඹලා ගහ හිටින විදිහට ඕන්න දැන් මොනවද කරන්නේ මේ කම්බි ගෙනල්ලා අයිනි ගෙනල්ලා වැට ගහගත්තා. එතකොට මේ වැට ගහගන්න සීමාව අඳුනගන්නේ කොහොමද? ඒ සීමාවට පැනවීමක් තිබ්බ නිසා. අපි හොඳට වටපිට බලලා අපි බලනවා මේ කොටස තමයි අපිට අයිති කියලා. ඕන්න දැන් එක දවසක් රෑ ඇහැරිලා එළියට ඇවිල්ලා බලනකොට මල්ලිගේ පැත්තට තමයි සියඹලා ගහ අයිතිව තිබුණේ. මේන රෑ වැට අවිදලා. අයියගේ පැත්තට සියඹලා ගහලා ගිහිල්ලා. එතකොට දැක්ක ගමන් අඳුනගන්නේ නැද්ද? දැක්ක ගමන් අඳුනගන්නවා සියඹලා ගහ තිබ්බේ මගේ පැත්තරයි උඹේ පැත්තට නෙවෙයි කියලා. ඕන්න ඊට පස්සේ අරුබුදේ පටන් ගන්න නැත. අරුබුදේ පටන් ගන්නවා මේවා මගේ මේවා අපටයි අයිති මේ මගේ සීමාව. මේ ප්‍රශ්න කොහොමකමක් නිසාද? මේ නාමකායේ පටිඝ සම්පස්සයක් තිබීම රූපකායේ අදිවචන සම්පස්සයක් තිබීම ඒ නිසා ස්පර්ශේ හට ගැනීම ස්පර්ශේ හටගත් කල්හි ස්පර්ශය නිසා විදීම් ඇතිවේ. විදීම් ඇති වූ කල්හි විදීම හේතු කොටගෙන තණ්හාව උපදී. තණ්හාව තිබෙනා කල්හි
උපාදානයෝ වේ. උපාදානයේ තිබෙනා කල්හි භවය හටගනී. භවයේ හේතුවෙන් උපදී. උපදීම නිසා මේ ජරා මරණ මහත් වූ දුක්ඛ ස්කන්ධයෝම මෙහි හටගනී. දැන් ඇයි පින්වතුනි මේ අරුබුදයට අපි මැදි වෙන්නේ? මේ කලකෝලාහල අරුබුද මේ ඔක්කොටම අපි මැදි වෙන්නේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය නිසා. ඒ ක්‍රියාකාරීත්වයේ යන්තනක තියෙනවා නම් නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයේ තියෙන තැන ආයතන 6 උපදිනවා. ඒ ආයතන 6ත් එක්ක එකතු වෙලා තමයි මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඒ ආයතන 6 තුල හට ගන්නවා ස්පර්ශය. ස්පර්ශය හට ගැනීමෙන් තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ස්පර්ශය මුල් වෙලා එතනින් එහාට සියලු දුක්ඛ ස්කන්ධය හට ගන්නවා. දැන් බලන්න මේ ධර්ම ස්වභාවය සාමාන්‍ය මිනිස්සෙක් ජීවිතය ගැන දන්නේ. අඩු ගානේ මෙතන තියෙන්නේ මෙහෙම පැනවීමක් විතරයි. ඒ පැනවීමෙන් අඳුනගෙන තමයි අපි මේ ජීවත් වෙන්නේ කියන එක දන්නේ. Tamanට ස්පර්ශය හටගත්තේ කොහොමද කියලා සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ. දැන් ඔන්න මේ මිනිස්යන්ට මේ ජීවිතේ මිනිසුන්ගේ ජීවිතයට අනතුරු කරන්න පුළුවන් වෛරසයක් කොරෝනා කියලා මුලින්ම වෛරසයනේ අඳුනගත්තේ. වෛරසය අඳුනගත්තට පස්සේ මේ ඒ වෛද්‍යවරු අන්වීක්ෂ වලින් මේක අඳුන ගන්නවා. කලින් දැකලා නැති මේ මිනිසයාගේ ශරීරයේ යහපත පිණිස ක්‍රියාත්මක වෙන සෛලවලට හිරිහැර කරන වෛරස සෛලයක් ඔන්න බිහි වෙලා. එතකොට මේ වෛරස සෛලය මෙයයි කියලා අඳුනගත්තා. අඳුනගත්තට පස්සේ වෛද්‍යවරු මොකක්ද ඒකට මුලින්ම කළේ? ඒකට නමක් දැම්මා. මේක කොරෝනා. දැන් මේ ලෝකේ තියෙන හැම එකකටම එහෙම නෙවෙයි දෙන්නේ. ඒ වෛරසයෙන් එතකොට තව වෛද්‍යවරයෙක් වෙනත් මේ ක්‍රමයකින් අඳුන ගන්නකොට දැන් මේ මුළු ලෝකෙම පරීක්ෂණ කර ඒ රෝගකාරක සෛලයේ තියෙනවාද කියලා ඒ වෛරසය තියෙනවාද කියලා හොයනවා. ඒ වෛරසය තිබ්බ ගමන් හැමෝම අඳුනනවා මේ කොරෝනා. එතකොට ඒ කොරෝනා කියලා අඳුනගත්තේ ඒකට කලින් පැනවීම තිබුණ නිසා. ඒ හැඩය දැක්ක ගමන් මේ කොරෝනා කියලා අඳුන ගන්න පුළුවන්. මේ විදිහට තමයි පින්වතුනි මේ මුළු මහත් ලෝකෙම පැනවීම තියෙන්නේ. ඒ පැනවීම තුළ ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය හට ගැනීමෙන් මුළු මහත් දුක්ඛ ස්කන්ධයෝම උපදිනවා කියනවා. මේ බඳු ක්‍රියාවලියක් තමයි ජීවිතය තුළ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මුනිවරු මේ ජීවිත පැවැත්ම මේ විදිහට දැක්කා. මුනිවරු තමයි මේ ජීවිත පැවැත්ම මේ විදිහට දැක්කේ. කියන්නේ මේ ධර්මය අවබෝධ කරගත්ත උත්තමයෝ. අපි මේ ජීවිත පැවැත්ම මේ උත්තමයන් වහන්සේලා එහෙම දැක්ක හින්දා තමයි අද මේ විදිහට කතා කරන්නේ. මේ ගම්භීර අර්ථය බලන්න උන්වහන්සේලා බොහොම ලස්සනට විස්තර කරපු හැටි. අඩ්ඩා දලිද්දාච පුසන්ති පස්සං බාලෝච ධීරෝච තතේව පුට්ටෝ. දුප්පත් පෝසත් කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. මේ රහතන් වහන්සේලා වදාළ ගාථා. දුප්පත් පෝසත් කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. බාලෝච ධීරෝච තතේව පුට්ටං. නුවණ තියෙන අයත් මෝඩ අයත් කියන හැමෝටමත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. බාලෝහි බාලව්‍යදි වතෝව සේති. බාලයා හැබැයි මෝඩ තැනැත්තා නුවණ නැති හින්දාම ඒ හටගන්න ස්පර්ශය නිසාම දුකටපත් වෙනවා. දුකටපත් වෙලා දුකසේ නිදනවා. ධීරෝචන වේදති පස්ස පුට්ටෝ. හැබැයි නුවණැති මුනිවරයා මොන ආකාරයේ ස්පර්ශයක් ලැබුණත් අකම්පිත වෙනවා. ඒ හේතු මොකෝ? ස්පර්ශයේ ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙනවා කියලා නුවණැති මුනිවරයා අඳුනාගත්ත නිසා. තස්මාහි පඤ්ඤාව ධනේන සෙය්‍යෝ යායවෝසානං ඉදාදි ගච්ඡති. මේකෙන් පැහැදිලිව පේනවා කියනවා එක කාරණාවක්.
සල්ලි වලට වඩා ප්‍රඥාව මාග්‍ර බව. මොකද්ද මේකෙන් පැහැදිලිව පේන්නේ? මේ ලෝකයේ අග්‍රම දේ ප්‍රඥාවයි. ඒ ප්‍රඥාවෙන්මයි මේ දුක අවසන් කළ හැක්කේ. නමුත් මෝහය නිසා භවයේ ඇලුණු සත්වයන් පවුම රැස් කර ගන්නවා. නුවණැති උත්තමේ ජීවිතය දිහා බලනකොට ඒ උත්තමයා මේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය දකිනවා. දැන් ඒක අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා හරි අපූර්ව ධර්මයක්. ඔන්න කවුරු හරි අපට දොස් කියනවා. දොස් කියනකොට අපට ගන්න පුළුවන් ආන්න අහවලා මට බයිනවා. අපිට එහෙම ගන්න පුළුවන්. ඇත්තටම වැඩි දෙනෙක් එහෙම තමයි ගන්නෙ. අහවල්ලු මට බයින්නේය. අහවල්ලු ඊටාම තිත්ත කුණු හරපෙන් මට බයින්නේය. කැත වචන වලින් මට කතා කරන්නේය කියලා අපි අඳුන ගන්න ස්පර්ශ වෙන වචන වලට අනුව අපි ඉතින් එතනින් එහා මහා අර්බුදයක් හදාගන්නේ නැද්ද? හරි උන්දා එහෙම කියනවා නම් මම මෙසේ කියන්නේ මේ. උන්දා එසේ කියන්නේ නම් මා මෙසේද කියන්නේ මේ කියලා අපිත් ඒකත් එක්ක පටලැවෙන්නේ නැද්ද? පටලැවෙනවනේ පින්වතුනි. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා එහෙම වචනයක් අහන්න ලැබෙනකොට හොඳට නුවණින් හිතන්න ඕන කියනවා. මේ හඬක් ඇහෙනවා. මේ හඬ ඇහෙන්නේ මගේ ළඟ කන තියෙන නිසා. කනට මේ හඬ ඇහෙන්න හේතුව මෙතන මානසිකාරයේ ක්‍රියාකාරීත්වයේ තිබිලා විඥානේ හටගත්තා. විඥානේ හට ගැනීම නිසා ස්පර්ශය ඇති වුණා. දැන් ස්පර්ශය ඇති වෙච්ච නිසා තමයි මට මේ කියන එක ඇහෙන්නේ. මේ අහන දේවල් නිසා දැන් ස්පර්ශය ඇති වෙලා මට විඳීම උපදිනවා. හඳුනා ගැනීම උපදිනවා. මෙතන මේක නේද වෙන්නේ. එහෙම හිතනකොට පින්වතුනේ එතන කෙලෙස් උපදීද? කෙලෙස් උපදින්නේ. කෙලෙස් දුරු වෙලා යනවා. ජීවිතේ මුලාව කරා යදෙයිද? මුලාව කරා යදෙන්නේ අවබෝධය කරාම යදෙනවා. මුනිවරු ජීවිතේ ජයගත්තේ ඒ නිසානේ. මේ ජීවිත පැවැත්ම තුළ හරියටම වෙන දේ උන්වහන්සේලා අල්ලගත්ත නිසානේ. අපට වෙන්නේ අපි මේ දහම් කතා ඇහුවාට ජීවිතය තුළ මේක ක්‍රියාත්මක වෙන වෙලාවට අපට ධර්මයේ මෙලෝ මතකයක් නැහැ. අපි ඒකට එහෙම අහු වෙලා යනවා. ඒකට එහෙම යට වෙලා යන නිසා අපි හැමදාම මුලාව තුළ ඒ බඳු කෙනාට මෝහය නිසා භවයේ ඇලුණු සත්වයන් පවුම රැස් කර ගන්නවා. මෝහය නිසා භවයේ ඇලිච්ච කෙනා අවස්ථාව ලැබිච්ච ගමන් පව් රැස් කර ගන්නවා. උපේති ගබ්බංච පරංච ලෝකං සංසාරමා පජ්ජ පරම්පරාය. ඒ කෙනා මැරුණට පස්සෙත් ආයේ හොඳ තැනක යන්නේ නැහැ කියනවා. යන්නේ දුගතියක. ගිහිල්ලා මේ සංසාර දුකටම එයා වැටෙනවා කියනවා. ඒ වගේ කෙනෙකුගේ වචන පිළිගත්තොත් ඒ අයටත් වෙන්නේ ඔය නස්පැත්තීම තමයි කියනවා. යහපතක් වෙන්නේ. චෝරෝ යතා සන්ධි මුකේ ගහිතෝ සකම්මනාහඤ්ඤති පාප ධම්මෝ. ඒක හරියට හොරකම් කරන්න ගිහින් අහුවෙච්චි හොරෙන් තමන්ගේ පාපී ක්‍රියාව හින්දාමයි කියනවා විඳවන්නේ. හරි ලස්සනයි මේ අර්ථ. හොරකම් කරන්න ගිහිල්ලා අහුවෙච්චි හොරෙක් විඳවන්නේ මොකක් නිසාද පින්වතුනි? තමුන්නේ හොරකම හින්දානේ. දැන් පොලිසියෙන් ඇවිල්ලා නිකන් මිනිස්සුන්ව ජීප් වල දාගෙන අල්ලලා යනවද? වැරදි කරපු අය වල්ලගෙන යනවා. ඔන්න දැන් මේ කාලේ මේක හොඳට අපිට තේරුම් ගත්තා. දැන් මේ කාලේ වැරද්දක් විදිහට සලකනවා මාස්ක් එකක් නැතුව ඔන්න අපි යනවා. එහෙම නැත්නම් ඔන්න අපි ඇඳිරි නීති කඩ කරනවා. ඇඳිරි නීති කඩ කරාට පස්සේ මොකද කරන්නේ පොලිසිය? අල්ල ගන්නවා. අල්ලගත්තේ ඇයි? ඇඳිරි නීතිය කඩ කිරීමේ වරදට. හොරකම් කරාම හොරුන්ව පොලිසිය අල්ලලා යනවා. ඇයි? ඒ වැරද්ද කරපු නිසා. සල්ලාලකම් කරාම සල්ලාලයාව පොලිසියෙන් අල්ලලා යනවා. අල්ලන් ගිහලා දඬුවම් දෙනවා. ඇයි? ඒ වැරද්ද කරපු නිසා. ඒවම් පජා පෙච්ච පරංහි ලෝකේ සකම්මනාහඤ්ඤති පාප ධම්මෝ. ඔය වගේමයි කියනවා මේ ස්පර්ශයේ ස්වභාවය අඳුනාගන්නේ නැතුව මුලාව තුළ ඉඳලා පව්කම් කරගත්තට පස්සේ පරලෝකෙ ඉපදිච්ච කෙනාට
ඒ මුග්ධයාට පරලෝ ඉපදිලා විඳවන්ට සිද්ධ වෙන්නේ තමන්ම කරගත්ත පව්කම් නිසා කියනවා. ඒ නිසා පින්වතුනි මේ ජීවිත ස්වභාවය කියන එක හොඳට අඳුන ගන්න ඕන අපි මේ ධර්මයන් ශ්‍රවණය කරලා. ඒ ජීවිත ස්වභාවය අපි අඳුන ගත්තොත් අපි සාමාන්‍ය මිනිස්සු මේ ලෝකයේ ගැන හිතන සීමාවෙන් ඔබ්බේ අපිට හිතන්ට අවස්ථාවක් ලැබේවි. එසේ සීමාවෙන් ඔබ්බේ නුවණ උපදවාගෙන කල්පනා කිරීමේ හැකියාව අපට ලැබෙන්නේ බුදු කෙනෙකුගේ ධර්මයන් නිසා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ගැන දේශනාවේ තියෙන්නේ මෙහෙම. යථා සංකාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන්තත් ජායේත සුචිගන්ධං මනෝරමං. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පාරායිනේ තියෙන මඩ වගුරක ඒ මඩේම පිපෙනවා නෙළුමක්. මේ නෙළුම පිපුණාට පස්සේ ඒ නෙළුම මඩෙන් උඩට ඇවිල්ලා සුචි ගන්ධං සුවඳ විහිදවනවා. ඒ නෙළුම හරි ලස්සනට පිපෙනවා මනෝරමං මනෝරම්‍යයි. ඒවං සංකාර භූතේසු අන්ධ භූතේ පුතුජනේ. ඕන් ඔය වගේමයි කියනවා මේ කෙලෙස් සහිත ලෝකේ අන්ධ බාල පෘථග්ජනයෝ අතරේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. ඒ අන්ධ බාල පෘථග්ජනයන්ව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඉක්මවා යනවා කියනවා ජීවිතය ගැන තියෙන ප්‍රඥාවෙන්, ජීවිතය ගැන තියෙන අවබෝධයෙන්. එහෙම නැත්තම් පින්වතුනි මේ ලෝකයේ තුල අපි දුකටපත් වෙන විදිය අපිට හිතා ගන්න බෑ. මේ සම්මුතිය තුල හිර වෙලා අපි දුකටපත් වෙන විදිහ අපටම තෝර බේර ගන්න බෑ. මට මතකයි එක අවස්ථාවක මේ නායම් සිදුවීමක් සිද්ධ වෙලා අපි මේ නාය ගියපු ප්‍රදේශයේ ඒ පිරිසට ආධාර උපකාර වගේක් කරන්නට එක්තරා ගිහි පින්වතුන් පිරිසක් එක්ක එහෙට වැඩම කළා. ඒ වැඩම කරනකොට පින්වතුනේ එතන හිටියා නීතිඥ මහත්තයෙක්. මේ මහත්තයා අපිට දැන් යනකොට දුරටම පේනවා මේ නාය ගියපු කොටස විශාල ප්‍රදේශයක් පින්වතුනේ කඩාගෙන ගිහිල්ලා එතන සම්පූර්ණයෙන් මේ ගෙවල් දොරවල් වල ගස් කොළන් වල තිබ්බ සටහනක්වත් නැහැ. ඔක්කොම ටික නාය ගිහිල්ලා. ඒ තැන්වල ගෙවල් දොරවල් හදාගෙන ඉඩ කඩන් වල ජීවත් වෙච්ච මිනිස්සු දැන් එකම තැනකට පොදි ගහිලා ඒ මිනිස්සු ඉතින් ඉස්කෝලේ එක තමයි හිටියේ. අපි එතෙන්ට යනකොට අර මහත්තයා එතන ගිහිල්ලා අපි ආධාර උපකාර කරලා එනකොට ඒ මහත්තයා මගෙත් එක්ක කිව්වා කතාවක්. අනේ ස්වාමීනි මම මේ කල්පනා කළේ මෙතන මේ අක්කර ගානක කොටසක් නාය ගිහිල්ලා. ස්වාමීන් වහන්සේ ඔය අක්කර ගානේ ඉඩම් නඩු කීයක් තියෙන්න ඇතිද? ඔය අක්කර ගානේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ඉඩම් නඩු කොච්චරක් තියෙන්න ඇද්ද උසාවි වල? කොස් ගහ උඹලට නෙවෙයි අයිති අපටයි. සියඹලා ගහ උඹලට නෙවෙයි අයිති අපටයි. මේ අපේ වැට මේ උඹලගේ වැට මෙහෙම ප්‍රශ්න කොච්චරක් තියෙන්න ඇද්ද? නමුත් ස්වාමීන් වහන්සේ අද එතන මොකුත් සටහනක් නැහනේ. වැටෙයිනි ගහලා බෙදා ගන්න සීමාවක් නැහැ. ඔක්කොම ටික නැති වෙලා ගිහිල්ලා. පින්වතුනි මෙහෙම අසාර ලෝකෙක නේද අපි මේ ඉන්නේ. ඒ ලෝකේ නේද අපි මේ මුලාවෙන් මුලාවටපත් වෙලා මේ අහන දකින දේවල් නිසා කෙලෙස් හදාගන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්නට මේ ජීවිත පැවැත්ම මෙන්න මේ විදිහටයි හටගත්තේ කියන එක අර්ථ වශයෙන්. එහෙම අපි තෝර බේරගෙන හිටියොත් එහෙම මේ ජීවිත පැවැත්ම මේ සසර පැවැත්ම කොහොමද ඇති වෙලා තියෙන්නේ කියලා අපිට තියෙනවා මේ ලෝකේ විශේෂ නුවණක්. ඒ නුවණ අපට ලැබෙන්නේ අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නුවණින් අපි ජීවිතය දිහා බලනකොට අපට ජීවිතේ ඇත්තම දකින්න පුළුවන්. ඒ ජීවිතයේ ඇත්ත දැක්ක මුනිවරු මේ වස්තු සම්භාර ගැන දේශනා කළේ.
මේ වස්තු සම්භාර ගැන කිව්වේ දුක් උපදවන දේවල් කියලා. මේ වස්තු සම්භාර යම් කෙනෙකුට තියෙනවා නම් ඒ වස්තු සම්භාර නිසාම ඔහුට දුක මිසක් සැපයක් නම් උපදින්නේ නැහැ. ඒ නිසා අපි දක්ෂ වුණොත් එහෙම අපේ ජීවිතේ මේ විදිහට අවබෝධ කරගන්න. ඒ කියලා කිව්වේ කොයි විදිහටද? මේ පටිච්ච සමුප්පාදයට අනුව. පටිච්චසමුප්පාද ක්‍රියාවලියට අනුව අපේ ජීවිතය අවබෝධ කරගන්න අපි දක්ෂ වුණොත් මේ ධර්මයන් හොඳට විමසලා අපිට පුළුවන් මේ ජීවිතේ දකින්න ප්‍රඥාව ඇති කරගන්න. ඉතින් අපි හැම දිනාට බුදුපසේ බුදු මහා රහතුන් ජීවිතයේ දකින්න ප්‍රඥාව උපදවගෙන මේ සංසාරයෙන් නිදහස් වුණා, අමා නිවනේ සැනසෙලා. අපටත් ඒ බුදුපසේ බුදු මහා රහතුන් අමා නිවනේ සැනසූ සෙයින් මේ ධර්මයන් අවබෝධ කරගෙන අමා නිවනේ සැනසෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.